තිරස්සං මත පස්සානි බ්‍රහ්මණං පරිනිබ්බුතං අප්පසිට්ඨං අනාවුහං තින්නං ලෝකේ විසංතිතං තී. ඕගතරණ කියලා තමයි ඔය සූත්‍රය සඳහන් වෙන්නේ. අපි මේ එක එක ආකාරයකට කියලා දෙනවා. මේ ඕගතරණය කියන්නේ ගංගාව තරණය කරපු හැටි. එක බ්‍රාහ්මණයෝ දෙවිවරු මාරයෝ ඇවිල්ලා ඉතින් එහෙම සාකච්ඡා කරපුවා තමයි මේ සූත්‍රෙ හොඟක් තියෙන්නේ. සූත්‍රයේ හරය කියද්දී ඒකට එක දේවල් අනුබද්ධ කරලා දෙනවා. කෙසේ වෙතත් මේකෙන් මේ කියන්න උත්සාහ කරන්නේ මේ බුදුහාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරනවා එක්කෙනෙක් ඇවිල්ලා මේ කොහොමද ඔබේ නිවන දැක්කේ කියලා. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම මේ පීනන්නෙත් නැතුව එකතන පල්ලෙට ඉන්නෙත් නැතුව මේක මම තරණය කළා කියලා මේ අදහසක් දෙනවා. එතකොට මේකෙන් මේ කියන්න උත්සාහ කරන්නේ දැන් අපි සම්මුතියේ ගඟකට වැටුණොත් ඒකෙන් ගොඩ එන්න කරන ක්‍රම දෙක තමයි. එක්ක පීනන්න ඕනේ, ස්වාමීන් ඉන්න ඕනේ. හැබැයි බුදුහාමුදුරුවෝ මම මේ දෙකම කරන්නේ නැතුව තමයි මම ගඟේ ගොඩ උනේ. ඒ මොකද්ද මේ කියන්නේ? ඔය සම්මුතියේ තියෙන වැඩවලින් නිවන් දකින්නේ නැහැ කියලා කියන්නේ. ඔය මිනිස්සු දැනට ඔය සම්මුතියේ කරන්නේ එක්ක භාවනා කරනවා එක්ක පින් කරනවා. ඔය දෙකනේ කරන්නේ. පින් කරනවා භාවනා කරනවා. පින් කරනවා භාවනා කරනවා. ඔය දෙකෙන් නිවන් දකින්නේ නැහැ කියලායි මේ කියන්නේ. ඉතින් කට්ටිය මේක කිව්වට ඔය බුදුහාමුදුරුවෝ කියපු අරුතේ යටපත් කරලා වෙන මොනවා හරි කිය ඉන්නවා. එහෙමනම් අපි ඔය දැනට කරන්නේ පින් කිරීම සහ භාවනා කිරීම. ඔය දෙකෙන් නිවන් දකින්නේ නැහැ. ඊට වඩා වෙනස් ක්‍රමයක් නිවන කියන එක. දැන් හැමදාම අපි කියන එක තමයි මේ අපිට පුළුවන් මෙහෙවන්න විතරයි. කිරීම තමන් සතු කාර්යයක්. කරන්නේ කුමක්ද කියන එක තමයි අපි දැනගන්න. එතකොට හොඳට අහගන්න මේක. දැන් බණක් අහනකොට මොකද්ද වෙන්නේ? දැන් සම්මුතියේ බුද්ධ ධර්මයේ තියෙන ආකාරයට නිවනේ මොකද්ද බණ අහනකොට වෙනවයි කියන්නේ? අපි දිගටම අධ්‍යයනය කරලා බලනකොට කටිය සෝතාපන්නලා තියෙන බණ අහලා. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බණ අහලා, ඉතුරු 4 දෙනාත් බණ අහලා, සරියුත් හාමුදුරුවෝ බණ අහලා, මුගලන් හාමුදුරුවෝ බණ අහලා, යසකුල පුත්‍රයාත් බණ අහලා, යාළුවෝ 54 දෙනාත් බණ අහලා, බුදුහාමුදුරුවෝ ලංකාවට පස්සේ මයංගනේ 10 ගාණක් බණ අහලා නේ. දැන් බුදුහාමුදුරුවෝ නිවන අවබෝධ කරලා බුදුනේ නිවන ගැන කියන්නේ. ලංකාවට ආව යාප්පු එලවණ්ඩයි, ජල ප්‍රශ්න විසඳන්නයි, මැණික් කුටු වලට ගහන ඒවා විසඳන්නයි. ඕව කරන්න බෑ බුදුහාමුදුරුවෝ. බුද්ධ ධර්ම ගෙනාවේ කවුද? මේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දෙන්නේ ලෞකික ප්‍රශ්න ටිකක් විසඳන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවට සාදුනාද දෙන්න තරම් අපි මුග්ධ වෙලා තියෙන්නේ. නිසා මේ බුදු කෙනෙක් බුද්ධ අතරපත් වෙන නිවන ගැන කියලා දෙන්න නිසා මේ යක්කු වෙලවන්න නෙමෙයි. රතන සූත්‍රය කියලා කියන්නේ තුම්බිය නැති කරන්නේ. ඉතින් අර තුම්බිය කියන්නේ රාග දේශ මොහ කියපු එකට ධම්මා. ලෞකික කර්ම කාරණා ටික තියෙන නිසා මේක දැන් මේ විකෘති තත්ත්වයෙන් ගොඩ ගන්න යනකොට හරි ගැටුම් මෙති. නිවන් දකින්න යනකොට සම්මුතියේ තියෙන ආකාර අනුගමනය කළා නිවන් දකින්නේ නැහැ කියලායි මේ ඕගතරණ සූත්‍රයෙන් කියන්නේ. ඔය සම්මුතියේ තියෙන වැඩවලට වඩා වෙනස්. එහෙමනම් නිවන් දකිනවා කියන එක පිළිබඳව තමන්ම ස්වයං අධ්‍යයනයක් කරගන්න ඕනේ. දාරුචීරිය පරම්පරාවේ අය විතරමයි මෙතනින්. මොකද බණ හැවුව රහත් වුණා එච්චරයි. අපි පෙරකින් සම්පූර්ණයි. ආය කවුරු කතා බතා මොකක්වත් නැහැ. දාරුචීරිය වගේම අපේ පෙරපින් සම්පූර්ණයි. පෙරපින් නැති අයට මේක තේරෙන්නේ නැහැ. ඒක කවුරු තරක කරන්න දෙන්න ඕනේ නැහැ අපිට. ඇයි ඒ? අපි දාරුචීරිය පරම්පරාවේ අපිට කවුරු කිව්වත් අපිට පෙරපින් නැහැ කියලා අපිව පිළිගන්නේ නැහැ. අපි කවුද? යදින්ද කීලෝ පටවෙන් සිතෝතියා. අපි ඉන්ද්‍ර කීල වගේ. අපි වෙන්නේ නැහැ අයියේ. අපිට විශ්වාසයි බුදුබණ. දාරුචීරියට පුළුවන් නම් මට බැරි කමක් නැහැ. දාරුචීරියට තියෙන ඔක්කොම මංගල ලක්ෂණ මට තියෙනවා. මේක තේරෙන්නේ දාරුචීරිය පරම්පරාවේ. ඒ නිසා අපි ගාව සකු르දාගාම වෙනාගාමි මොකක්වත් නැහැ. බණ ඇහුවා, ප්‍රැක්ටිස් කරා, නිවන් දැක්කා. ඒ නිසා දාරුචීරිය පරම්පරාවේ අය විතරමයි අපි. වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා අපි බණ අහලා රහත් වෙන අය මේ ආන. රහත් වෙනවයි කියන්නේ අර බෞද්ධයකයි නෙමෙයි.
අපි විඥානය නිරුද්ධ කරන්න පෙළඹිලා තියෙනවා. එහෙමනම් මෙන්න දැන් මේ බණ අහලානේ සෝතාපන්න වෙන්නේ. බණ අහලයි සෝතාපන්න වෙන්නේ. එහෙමනම් සෝතාපන්න වෙනවයි කියන එක අපි මෙතෙක් අහගෙන හිටියේ ඔය සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස කියලා තුන් සංයෝජනේ ඉව නිකන් අර අමුතු ඒවා. එන්නේ මෙතන මේ සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස ක්‍රම අයින් වෙනවා තමයි. ඒක මොකද්ද කියලා අපි තව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා බලමු. එතකොට දැන් අපට පැහැදිලි නිවන කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නිවන කියලා කියන්නේ විඥානය හදන්න නැති එක. ඒක ගැන ආය තවත් එක සංකා කියන් ඉන්නවා නම් මේ ආත්ම නිවන් දකින්න බෑ. දැන් අපි දන්නවා දරුවෙක් බිහි වෙන්න, සතෙක් බිහි වෙන්න කරුණු කාරණා දෙකයි. අම්මා තාත්තා කෙනෙක් එකතුලා යුක්තාණුවක් හදන්න ඕනේ. අපි එතෙන්ට විඥානයක් යවන්න ඕනේ. අම්මා තාත්තා එක දෙනෙක් අපිට නවත්තන්න බෑ. අපිට පුළුවන් විඥානය හදන එක නවත්තන්න. එතන අපේ කාර්යය. එහෙමනම් මෙන්න මේ විඥානය හදන එක නවත්තන වැඩපිළිවෙල තමයි අපේ කාර්යය. එතකොට බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ ඔය පොඩ්ඩ. මේ පොඩ්ඩ තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ විඥානය හදන්න නැති ක්‍රමවේද. මේක කාගෙන් හරි අසා දැනගත්තාම සෝතාපන්නයි. දැන් සෝතාපන්නයි කියනකොට නිකන් අර අපිට උරුවට එන්නේ නමුත් ඒ උතුම් කියලා සක්විතලකමකට වඩා උතුම් කියන්නේ සක්විත්තත් ඉපදෙන හින්දා. දැන් මේකේ මොකද තියෙන වටිනාකම? මේක දැනගත්තාම ආය ඉපදෙන්නේ නැහැ. හොඳද? එතකොට ඒකට මේ බණ තේරෙන්නේ දාරුචීරිය පරම්පරාව ආයත විතරයි අනිත් අය ගැටුම් නැති කරගත්තට අපි ඒකට වගේ කියන්නේ. ඒ නිසා මොකද දාරුචීරියට තියෙන අංග ලක්ෂණ ඔක්කොම මට තියෙනවා. කයක් තිබ්බා, මොළයක් තියෙනවා, කන් දෙක තියෙනවා, කියන දේ තේරෙනවා. නිවන හෙව්වා. දැන් නිවන හොයන්නේ නැති අයට මේක තේරුමුකුත් නැහැ. ඒකයි මම කියන්නේ මේ දහම තේරෙන්නේ නිවන හොයන අය. මේ නිවන හොයන අයට විතරයි මේක තේරෙන්නේ. ඔන්න දැන් අපි දැන් බුදුහාමුදුරුවෝ කතා කරපු නිවන ගැන කතා කරන්නයි යන්නේ. බුදුහාමුදුරුවෝ හොඳට අහගන්න මේක. මේක තමයි තේරෙන්නේ නැත්තේ. දැන් හැමදාම අපි මේ කතා කරාට මේක එකතන අපි පල් වෙනවා මේක තේරෙන්නේ නැහැ. ඔන්න දැන් අපි දන්නවා බුදුහාමුදුරුවෝ පුනරුත්පත්තියන් ගැන කතා කරේ නැහැ. පුනරුත්පත්තිය ගැන කතා කරේ නැත්නම් මරණයෙන් මතු උපතක් ගැන මේ දේශනාවේ නැහැ. එහෙමනම් මේක අනාත්මවාදයක්. එහෙනම් මරණයෙන් මත් යන ආත්මයක් ගැන කතාවක් නැහැ. ඒකත් දැන් එකඟ වෙන්න ඕනේ. හොඳයි. කැමති නම් අකමැති නම් ඉතින් අර සම්මුතියත් එක්ක යන එකයි තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න මරණයෙන් මත් උත්පත්තියක් ගැන කතාවක් නැහැ. ආත්මවාදයක් නැහැ. එහෙමනම් බුදුහාමුදුරුවෝ මොකක් ගැනද කතා කරේ? එහෙනම් කතා කරලා තියෙන්නේ මොකද්ද? පුනර් භවය ගැනයි කතා. එහෙනම් අපි දැනගන්න ඕනේ පුනර් භවය කියන්නේ කුමක්ද? එතන භවය කියන වචනය දාගත්තාම පොඩ්ඩක් වෙනස් වෙනවා. භව පුනර් භව. දැන් තමන් තුළ තියෙන සියලුම දහම් දැනුම ඉවත් කරලා විසාකාගේ මට්ටමටපත් වෙන්න ඕනේ. විසාක මොකුත් දන්නේ නැහනේ. ඔක්කොම දහම් දැනුම අයින් කරලා සුනීතගේ මට්ටමටපත් වෙන්න. මොකුත් උගත්කමක් නැහැ. කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙජ්ජ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. නිහතමානී තමයි ඔකට අනතිමානී කියන එකට කියන්නේ. නිහතමානී නෙමෙයි න අතිමානී වෙන්න ඕනේ. නිවන් දකින්න බෑ මාන්නය තිබ්බොත්. න අතිමානී තමයි දැන් Taman තුල තියෙනවා මානය. දැනුම් මානය. අර කියනකොට අර බුද්ධ දේශනාවේ තියෙන්නේ මොනවද තියෙන්නේ පුනර් භව. දැන් මේක පිළිගන්නවා නම් පිළිගන්න, නොපිළිගන්නවා නම් නොපිළිගන්න. දැන් බුදුහාමුදුරුවෝ බණ කියන්න ගිහිල්ලා අර එක්කෙනෙක් අහන දැන් ඔබ වහන්සේ මේ කියෝප එක හැමෝටම තේරෙනවද? එතන තේරුම් අරගත්තද? ඔක්කොම නිවන් දැක්කද? බුදුහාමුදුරුවෝ ඒක මම දන්නේ නැහැ. මම කියනවා
තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගන්නවා, තේරුම් ගන්න දෙක නිකන් ඉන්නවා. ඒක කුමක් වගේද කියනවා නම් මග දෙයට යන පාර කවුරු හරි අහුවොත් සරස්නවර කෙනෙක්ගෙන් එයාට පුළුවන් එයාටම කියනවා එයාට මග දෙයට යන පාර කියන්න පුළුවන්. පාර වරද්ද ගැනීම හෝ නිවැරදි පාරේ යෑම එයාගේ කාර්යය. අපේ යුතුයකම මොකද්ද? නිවැරදි මඟ කියා දී. හැබැයි නිවැරදි මඟ ගන්න බෑ මොකද? අන්න අර ඇවිල්ලා තියෙනවා දහම් දැනුම. ඒ දහම් දැනුම ආපු නිසා ඒ දහම් දැනුම තුල පෝෂණය වෙනවා. ඒ දහම් දැනුම තුල පෝෂණය වෙලා ඒක තුල කටයුතු කරමින් ඉස්සරහට යනවා. අර මේ කියන එක ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ ග්‍රහණය වෙන්න තියෙන හේතුව තමයි මොකද්ද? අර දැනුමත් එක්ක සංසන්දනය කරනවා. එනිසා දැනුම සංසන්දනය කරන්න ගියොත් ප්‍රඥාව මොට වෙනවා. ආයෙත් තමයි උගතෙක් බවට පත් වෙනවා. උගත කියන්නේ උගෙන් ගත්ත නිසානේ උගත් කියනවා කියලා නිරුක්තියක් කරන් තියෙන්නේ. නේද? ආද නිරුක්ත වලින්ම බණ කියන පිළිසක් කියනවා උගත් කියන්නේ ඒකත් හරි. උගෙන් ගත්ත නිසා උගත්. අපෙන් ගත්ත දෙයක් නෑ නිසා මේ අපි හැමෝම උගත් වෙලා කාගෙන්ද? මාර්ටින් ප්‍රතිම මහත්තයාගෙන්, තරචන්ද්‍ර මහත්තයාගෙන්, බර්ටෝල්ඩ්ගෙන්, අයින්ස්ටයින්ගෙන්, කාල් මාක්ස්ගෙන්, නිව්ටන්ගෙන් උන්ගෙන් ගත්ත නිසා උගත්. බුදුහාමුදුරුවෝ මොකද උනේ? සම්බු ඥානය. අන්න. කාගෙන්වත් ගත්තේ නෑ. එහෙනම් Tamanට නිවන් දකින්න මොකක්ද දෙන්න ඕනේ? සම්බු ඥානයෙන් මේක අවබෝධ කරගන්න. සම්බු ඥාන. Tamanගේ සමාතුලින් මේක දකින ඒ දකින්න අවශ්‍ය කරන මෙවලන් ටික අපි දෙනකොට Tamanගේ මෙවලන් ගන්නේ ආයෙත් ගන්න අර අනුන්ගෙන් ගත්ත අර සංකල්පයට ජීව ලෝකයෙන් බැස්ස එක තමයි උතු. නහයෙන් ගින්දරයි නහයෙන් වතුරයි. කොච්චර ජීවත් කරන්නේ? රුවන්වැලිසෑය ගාවට 94 කෝටියක්ද 92 කෝටියක්ද කොහෙද? රුවන්වැලිසෑය ඕපනින් සරමණි එකට ගිහින්. ලංකාවේ අද ජනගහනයත් කෝටි 2යි. හැබැයි මේක ප්‍රඥාවෙන් දකින්නේ නැහැ. පොතේ තියෙන එක තමයි වටේ. ඒ නිසා මම කියන දොස්තර මහත්තයෙක් කියනවා නිරෝධයේ ඉන්නකොට හුස්ම ගැටෙන්නේ නැහැ කියලා. ඒ දොස්තර මහත්තයෙක් එයා වෛද්‍ය විද්‍යාවේදී විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත දැනුමට වඩා අර පොතේ තියෙන විශ්වාසය උතු. නිරෝධයේදී හුස්ම ගැටෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක සියුම් වෙනවා. හුස්ම ගැටෙන්නේ නැත්තේ නෑ. හුස්ම නැත්තම් මෙහා මැරෙනවනේ. ඒක පිළිගන්න කැමති නෑ. අර පොතේ කවුරු හරි ලියපු දේ තමයි අපිට විශ්වාස. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මා පිටක සම්පදානේන. පිටකයේ තිබ්බ ඵලයටම පිළිගන්න එපා. දැන් අපි එහෙම නෑ. ඒකයි මම මේ අර සූත්‍රයේ හැම වෙලෙම කටපාඩම් කරගන්න ඕනේ. එහෙමනම් ඔන්න දැන් අපි නිවන් දැකීමේ ගවේෂණය කරනකොට පුනරුත්පත්තිය ගැන කතා කරන්න බෑ. එහෙම කතා කරොත් නිවන් දකින්න බෑමයි. ඒකයි ඒක එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. පුනරුත්පත්තියක් නෑ අපට. ආත්මවාදයක් නෑ. එහෙනම් ආත්මවාදය කියන තැන තියෙන්නේ මරණය පස්සේ. පුනරුත්පත්තිය තියෙන්නේ මරණයෙන් පස්සේ. එහෙනම් එතකොට අපට මරණයෙන් මත්තේ යන කතා බුදුදහමේ නෑ. තේරුණාද? එහෙනම් බුදුදහමේ තියෙන මොකද්ද? මරණයට පෙර. දැන් මේක ඔළුව නිදහස් කරගන්න. දැන් තවත් මොනවා හරි දැනුමකින් පෝෂණය වෙලා තියෙනවා නම් ඒක අයින් කරගෙන දැන් අදමයි මේක මගේ සුනීත වෙන්න විසාක වෙන්න. හරිද? එතකොට නූගත් වෙන්න. දැන් තම උගත් නිසා මේක තේරෙන්නේ නැහැ. ලදරුවෙක් වෙන්න. දැන් ලදරුවට අවුරුදු 4 ගන්න ඒක තරක කරන්න නෑ ළමයා ඉතින් ලොකු දැනුමක් නැහැ. ඒක නිවන් දකින්න නම් නූගතෙක් වෙන්න ඕනේ. අන්‍යාගමිකේ අන්‍යාගේ බෞද්ධ නම් අනිත් අයලා අපි කියනවා කවුද? අන්‍යාගම. එන්න අන්‍යාගමිකයෙක්. ඒක මොකක්වත් දන්නේ නැහැ. පන්සිල් දන්නේ නැහැ, අටසිල් දන්නේ නැහැ. එහෙම වුණොත් නිවන් දකින්න පුළුවන් මේ ආත්මේ. එහෙම නැත්නම් මේ ආත්මේ නිවන් දකින්න බෑ. බෑ කියන්නේ
තර්කනේ තියෙන්නේ. තර්ක කර ඉන්න පුළුවන්. එහෙනම් මොන දැන් අපි කඩානේ මේක සීමාවක් හදාගන්න බෑ නිවන් දකින්න. දැන් සමහරව කියනවා 90 කල්ප 91ක් එකතු කරපු කෙලෙස් අයින් කරන්න නිවන් දකින්න. කල්ප 91ක් එකතු කරපු කෙලෙස් අයින් කරන්න ඕනලු නිවන් දකින්න. තේරුණාද? ඒගොල්ලෝ ඒකම තමයි කියන්නේ. ඒගොල්ලන්ට ලංකාවේ බුදුම පන්නයි කියලා කියන්නේ ඒ කණ්ඩායමේ අය. කියනනේ එහෙම සංකල්ප කරලා ලංකාවේ බුදුම පන්නයි කියලා ඒ කණ්ඩායමේ අය කියන්නේ කල්ප 91ක් එකතු කරපු කෙලෙස් අයින් කරන්න ඕන. මේක නිකන් අර කොටන් අදිනවා වගේ ඇද ඒගොල්ලෝ එකට චිත්ත සංතානය කියලා කියන්නේ සංතානගත වෙලාලු තියෙන්නේ. ඒ සංතානයේ ස්ථානගත අයින් කරන්න ඕන. කොටන් අදිනවා වගේ. එහෙම නැහැ. අඟුලිමාලක කොටන් ඇද්දේ නැහැ. ඒ ආත්ම මේ දාවා. අපි මේ කල්පනාවක කොටන් අදින්නේ. ඒක තමයි කියන්නේ දැන් ඒකයි මම කියන්නේ සම්මා දිට්ඨියටපත් නොවි මේ නිවන් දකින්න බෑ. දැන් කඩියට නිවන් නෙමෙයි යෝනේ බුදුහාමුදුරුවෝ කොහෙද? දැන් මේ දවස්වල අන්තර්ජාලයේ මහ ගැටුමක්. එක හාමුදුරුවෝ කෙනෙක් දැන් මේ දවස්වල සෑහෙන්න ගහනවා. මොකද ඒ හාමුදුරුවන්ට කාශ්‍යප හාමුදුරුවෝ හම්බුනවලු ඉන්දියාවෙන්. ඒ හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝත් එක්ක ගිය උහට මතකයි ඉන්දියාවේ. ඒ නිසා හාමුදුරුවෝ කියනවා මේ මෝඩ මිනිස්සු වගේ බුදුහාමුදුරුවෝ ලංකාවේ පහනයි කියනවලු. එයාට මතකයිලු එයා ඉන්දියාවේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ආනන්ද හාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝත් එක්ක හිටපොත පළවෙනි සැරේ ඉන්දියාවේ ගියාට පස්සේ තන හොයාගන්න බැරුණොත් දෙවෙනි සැරේ ඉන්දියාවේ ගියාට පස්සේ තනත් හොයාගත්ත නිසා බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒව තමයි දැන් මේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ රට කුමාරද ඉපදුනේ ඒකද දැන් මේ ඕනේ නිවන් ඕනේ ඒව ගවේෂණය කර ඉන්න. ඉතින් ඒ නිසා ඒව වැඩක් නෑ නිවන් දකින්න. හැබැයි නිවන් දකින්න අපි සීමාවක් හදාගන්න ඕනේ. මොකද්ද සීමාව? ඒ සීමාව තමයි මේ නිවන් දකින්නේ මේ ආත්මය. තේරුණාද? ඔන්න හොඳට අහගන්න ඕනේ කතාව. නිවන් දකින්නේ කොහෙද? මේ ආත්මය. මේ ආත්මය නිවන් දකින්නවා නම් මරණයෙන් මත්තේ කිසිදු කතාවක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කියපුවහම පොඩ්ඩක් හිත රිදෙයි. දැන් අර මරණයෙන් මත්තේ දෙයක් ගැන කතා නැත්තම් අන්න පුණ්‍යපාපි පහිනස්ස බුදුදහම. ඇයි ඒ? දැන් මරණය මත ඉපදීම් ගැන කතා කරනවා නම් පින් කරන්න ඕනේ, පව් නොකරන්න ඕනේ. ඒකෙන් කියන්නේ පව් කරන්න කියන එක නෙවෙයි. මේ සීමාව හදාගන්න ඕනේ. හොඳේ? ඔන්න දැන් අපි සීමාව හදාගත්තා බුදුදහම අනාත්මවාදය. ඒ නිසා මරණය මත උපතක් ගැන කතා කරන්නේ බුදුදහම පුනරුත්පත්තියක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝගේ මේ ගැන කතා කරන්න එපා කියලා. නමුත් මේක අල්ලගත්තාද වලිගෙන් පිරිසා මරණයෙන් මැත්තේ ඉපදීමක් නැහැයි කියලා ඔන්න කට්ටියක් කියනවා. මරණයෙන් ඉපදීමක් නැහැ. ඒක උච්ඡේදවාදී මතයක්. ඔය තමනුත් ඒවට රවටිලා ඉන්නවා. ඒවා ඒ භාවනාවක් කරනවා මරණයෙන් මැත්තේ ඉපදක් නැහැ කියලා. ඒක උච්ඡේදවාදී මතයක්. අර කියපේක වලිගෙන් ගන්නෙ. ඔන්න එහෙනම් දැන් අපේ සීමාව හොඳට හගන්න. අපේ සීමාව කොතනද කියලා දෙනවා. උප්පත්තියේ ඉඳලා මරණයට. බුදුහාමුදුරුවෝ කියනවා මරණයට උප්පත්තියට පෙර ඒවත් කතා කරන්න එපා. සබ්බා සූත්‍රයේ කියන උප්පත්තියට පෙර ඒවා කතා කරනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය. මරණයෙන් මත්තේව ගැන කතා කරනවා නම් අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මෙන්න මේ උප්පත්තියේ ඉඳලා මරණය දක්වා තමයි කතාව. මව් කුසේ කතාවකුත් නැහැ. මව් කුසේ දරුවෙක් තමන්ම හුස්ම ගන්නවද නේද? නෑ. එහෙනම් උත්පත්තියට පස්සේ තමයි හුස්ම ගන්න. එහෙනම් හුස්ම ගන්න පටන් ගත්ත මොහොතින්ද තමයි මේක පටන් ගන්න. මව් කුසේ නිවන දකින්න බෑ. එහෙනම් ඉපදුනාට පස්සේ මේක සෑහෙන කාලයක් යනකම් නිවන් දකින්න බෑ. මේක පොඩක් තේරෙන කාලයක් වෙනකම් එන්න ඕනේ. එහෙනම් අපි නම මේකට සීමාවක් ඕන නිසා ගන්නවා. උප්පත්තියේ ඉඳලා මරණය දක්වා තමයි මේ බුද්ධ දේශනාවේ කාලය. හොඳේ? එතකොට මෙන්න මේ කාලයට කියනවා ආත්මයක් කියලා. එතකොට මේක මේ ආත්මය ගැන විතරයි කතා වෙන්නේ. මෙන්න මේ ආත්මය තුල හොඳට ගවේෂණය කරන්න. මේ ආත්මය තුල තියෙනවා භව කෝටි ගාන. මොනවද කියන්නේ? ආත්මය තුල තියෙනවා
භව කෝටි ගාන. මෙන්න මේ භව කෝටි ගාන තුල තමයි අපේ ඉපදීම මැරීම තියෙන්නේ. තේරුණාද? ඔන්න මම ආයෙත් කියනවා මොකද්ද? බුදුදහමේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ උප්පත්තියේ පස්සේ දරුවේ හුස්ම ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා අවසාන හුස්ම හෙළනකම් කාලය තුල තමයි නිවන් දකින්නේ. එතකොට උප්පත්තියට පෙරත් නෑ, උප්පත්තියට පසුත් නෑ, මරණයට පසුත් නෑ. එහෙනම් මෙන්න මේ අතර තුල කාලයට ආත්මයක් කියනවා. මේ ආත්මය තුල භව කෝටි ගාණක් තියෙනවා. හොඳද? හොඳට අහගන්න මේ. භව කෝටි ගාණක් තියෙනවා. එතකොට මේ භව කෝටි ගාණ තුල මේ භව සකස් වෙන හැටි, මේ භව සකස් වෙන හැටි යම් කිසි ක්‍රමයකට සිදුවන බව බුදුහාමුදුරුවෝ අවබෝධ. ඒකයි මේක බුදු කෙනෙකුට විතරක් මේක අවබෝධ වෙනවා කියන්නේ මේක හරි සියුම් දෙයක්. මේක හැමෝටම තේරෙන්නේ නැහැ. හරි? මේ සියුම් කාරණාව සියුම් විදිහටම තේරුම් ගන්න ඕන. දැන් මෙතෙක් කල් අසාපු දැනුමත් අයින් කරලා දාන්න දැන් මේක. ඒක අදම තමයි මේ බණ අහන්නේ. මේන් පෙර මොකක්වත් බණ අහලත් නැහැ. මොකක්වත් අපි දන්නෙත් නැහැ. මම විසාකා මම දුනීත මොකුත් දන්නේ නැහැ. එහෙමවත් අර මානෙ හිතුවත් හරියන්නේ නැහැ මේක. තේරුණාද? දැන් අන්තර්ජාලයේ මගේ බණ දැන් වර්ග දෙකක් තියෙනවා. මට ධම්ම අවබෝධයටපත් වුණේ 2013. ඊට ඉස්සර වෙලා මම කියපු බණ වගේක් තියෙනවා. රජගලාරෙහි කියලා යනවා. නිවන් දකිමු මොනවාද කියලා බණ වගේක් කවුරු හරි මහත්කම් ඒ වගේ තියෙනවා. ඒ වගේ හැබැයි මේවා නෙමෙයි කතා කරලා තියෙන්නේ. අර නිරුක්ති පද වගේක් තමයි ඒ කාලේ මම සෝහාන් වෙනයි කියලා නිරුක්ති පද වගේක් කිය හිටියා නැවතිලා. ඉතින් ඒ කාලේ කියුව දැන් අද අහලා දැන් කට්ටිය කලහම් කරන රබාන්තගෙන නමක් නෑ හඳ එකයිනේ. ඉතින් ඒ නිසා ඒක එහෙම තමයි. මට එහෙම ලැජ්ජාවක් නෑ සමාව ගන්න. ඒ කාලේ නොදන්නකමට අහගත්ත බණ කිව්වා. ඒකවල දැන් මේ කියන්නේ අවබෝධ වුණ එක නිසා අරම වැරදිද කරන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ ආලාර කාලම ගාවට කියනවා. ඉතින් මට වැරදුනමක් ඒ. Tamanට වැරදුනමක් ඇයිනේ. එහෙම ගැටලුවක් නෑ. අපිට ඔක්කොම වරදි අපෝදරපත් වෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පස්සනාත් වැරදි පුරුගා පිටි අවුරුදු 6ක්. එනනම් අපි හීනමානයක් ඇති කරගන්න ඕනේ නැහැ. අපිට වැරදුනා. නේද? ඒකයි මම කරා රහත් වෙනයි කියන හාමුදුරුවෝ එයා ඇත්තම හොඳ කෙනෙක්. එයා රහත් නොවුනාද නැද්ද කියන්නේ නැහැ. එයා කියනවා මටත් වැරදුනා. මම කලින් වැරදිලා තැනක හිටියේ. දැන් මට අවබෝධයි. දැන් මම මේ ධර්ම දන්නායි කියලා කරන එකයි. ඒ අවබෝධ උනායි කියන ධර්ම තුළ නිවන තියෙනවද අපිට? නමුත් එහෙම අපි ඕනකමට වරදින්න පුළුවන්. ඒක තමන්ට පටිච්චසමුප්පාදය කියලා එක එක ඒවා ගැන හිතාගෙන ඉන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරන්ගේ පටිච්චසමුප්පාදය දැන් ඔය හිතාගෙන පටිච්චසමුප්පාදය නෙමෙයි. එහෙනම් මේ පටිච්චසමුප්පාදය කොහෙද තියෙන්නේ? උප්පත්තිය ඉඳලා මරණය දක්වා. අපි දැන් ඉගෙන ගන්න පටිච්චසමුප්පාදය කොහෙද තියෙන්නේ? මව් කුසක. අන්න එතනයි වැරදි. ඒකට දැන් සම්පූර්ණයෙන් දැන් බුදුදහම නෙමෙයි එතකොට ඒක තියෙන්නේ. මව් කුසක ළමයෙක් වර්ධනය වෙන එක පටිච්චසමුප්පාදය නෙමෙයි. මෙන්න මේ ආත්මය තුල මෙන්න මේ ඇතිවෙනා භව කෝටි ගාන ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරපු පටිච්චසමුප්පාදයක් තියෙනවා. අන්න ඒකට තමයි ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මෙන්න මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේදී ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේදී උපතක් සහ මරණයක් ගැන විස්තර කරන තැනක් තියෙනවා. ඒ උපත තමයි අරමුණ ඇහැට, කනට, දිවට, නාසයට, කමට, මොළයට අරමුණක් ආපුහම ඒ අරමුණ විඥාණය බවට පත් කරන උපත සහ මරණය. ඔන්න එහෙනම් දැන් අපි දැන් සීමා කරගන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයයි. ඒ පටිච්චසමුප්පාදයේදී උපත සහ මරණයක් තියෙනවා. ඒ උපත මරණය තමයි මොකද්ද? සිතුවිල්ලක එහෙම නැත්නම් විඥානයේ උපත සහ මරණය. මෙන්න මේ විඥානයේ උපත සහ මරණය දක්වනකොට මෙන්න මේ විඥාන සිතුවිල්ල හැදෙන ආකාරය දැන් අදමාපුවට තුන මේක තේරුම් ගන්න පුළුවන්.
මෙන්න මේ උපත සහ මරණය සිදුවෙන ආකාරය බුදුහාමුදුරුවෝ චිත්ත වීදියක් කියලා විස්තර කරනවා. ඔන්න දැන් චිත්ත වීදිය. මෙන්න මේ චිත්ත වීදියේ දැන් අපි කියනවා දැන් මේ ආත්මය තුළ භව කෝටි ගාණක් තියෙනවා කියලා. මෙන්න මේ භව කෝටි ගාණ හැදෙන්නේ එක එක චිත්ත වීදි පරම්පරාවකින් තමයි හැදෙන්නේ. මෙන්න මේ එක චිත්ත වීදියක තියෙනවා භව 17ක්. කොතරම්ද? එක චිත්ත වීදියක භව 17ක් තියෙනවා. එතකොට මේ එක චිත්ත වීදියක භව වලටම ක්ෂණ කියලා කියනවා. එහෙනම් එතකොට ක්ෂණ 17යි. ආත්මයක් තුළ එහෙනම් කියන්නේ මොනවද? ක්ෂණ කෝටි ගාණක් කියලා. මෙන්න මේ ක්ෂණ කෝටි ගාණ නිසා මෙන්න මේ පටිච්චසමුප්පාදයට ක්ෂණ පටිච්චසමුප්පාදය කියලා කියනවා. එක්ක ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය, එහෙම නැත්නම් ක්ෂණ පටිච්චසමුප්පාදය. මෙන්න මේ ක්ෂණ මේක හොඳට අහගන්න. මේ ක්ෂණ 17 නැවත කොටස් දෙකකට බෙදෙනවා. දැන් චිත්ත වීදියේ ක්ෂණ කීයයිද? දැන් ඇයි මේ තියරි එකක් මොකටද මේ? දැන් මේක ඕනේ නැහැ කියලා ආයෙත් මම කියන්නේ තියරි කියලා දෙන්නේ. දැන් මේ පොඩ්ඩ දැනගත්තේ නැතුවම මේ මොකද්ද මේ උපත මරණය කියන එක තේරෙන්නේ නැහැ. හරිද? එහෙම නැතුව තමයි අර ධ්‍යාන ලබන්නයි එක එක ඒවල මහ විකාර ගොඩක් මේක දන්නේ නැති නිසා. මේක දැනගත්තා නම් ආයෙ මේ ධ්‍යාන භාවනාවල් ගැන කතා කරන්න අයිතියක්වත් නැහැ. ඒක බුදුදහම නෙමෙයි කියලා ඔප්පු වෙනවා. මේ ධ්‍යාන කතා නෑ මෙතන. එහෙනම් මෙතන මේ තියෙන්නේ මෙන්න මේ ෂණ ටික ඔප්පු කර ගැනීම, අවබෝධ කර ගැනීම. එතකොට එහෙමනම් මෙන්න මේ ක්ෂණ 17 ඒවා කෝටි ගාණක් ඇති වෙනවා ආත්මයක් තුල. මොකද්ද වෙන්නේ? ක්ෂණ කෝටි ගාණේ ඒවා මේ ක්ෂණ 17 ඒවා කෝටි ගාණක් සිද්ධ වෙනවා ආත්මයක් තුල. හොඳට අහගන්න මේක. එහෙනම් මෙන්න මේ ක්ෂණ 17 කෑල්ලකට තමයි අපි කියන්නේ මොකද්ද? චිත්ත වීදිය. එහෙනම් මෙන්න මේ ක්ෂණ 17 එක කෑල්ලකට චිත්ත වීදියයි. මේ ක්ෂණ 17 එක කෑල්ලක් නැවත බෙදා ගන්නවා කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි සිත සහ විඥාණය කියන කොටස. මොකද බෙදාගන්නේ? සිත සහ විඥාණය කියන කොටස් දෙකකට බෙදා ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ ගේ දහම් දේශනාව මෙන්න මේ ක්ෂණ 17 කොටසකට විතරමයි සීමා කරලා තියෙන්නේ. මේක තේරුම් ගන්න බෑ. එතකොට බුද්ධ දේශනාව කොටකට සීමා වෙන්නේ අර ආත්මය තුල තියෙන කෝටි ගාණක් වන චිත්ත වීදි එකක් විතරයි විස්තර කරන්නේ. අය ගොඩක් නෑ. මෙන්න මේ එක විතරක් විස්තර කරන කොටසට තමයි පටිච්චසමුප්පාද ධර්ම කියලා කියන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්ම මේ ක්ෂණ 17ෙම නෑ. පටිච්චසමුප්පාදයේ පටන් ගන්නේ අර 17 9 වෙනි ක්ෂණයේ ඉඳලා 15 වෙනි ක්ෂණය දක්වා තමයි වෙනේ පටිච්චසමුප්පාදය කියන කොටස තියෙන්නේ. දැන් කොහොමද වැඩේ? මේ පටිච්චසමුප්පාදයේ මව් කුසකට දාලා තියෙනවා එක පිරිසක්. තව පිරිසක් දාලා තියෙනවා මේ පටිච්චසමුප්පාදය පෙර ආත්මයට එක කොටසකුයි මේ ආත්මයට එක කොටසකුයි ඊගාව ආත්මයට එක කොටසකුයි. දැන් හරිනේ දැන් විපුල් කියලා කියන්නේ මේ තප්පරයකට මේ ක්ෂණ මේ 17 කැලේ ඒක සංඛ්‍යාව මට තාම හරියට තීරණය කරන්න බෑ කොච්චර ලක්ෂ ගණනක් කියලා කියනවා. කොහොමද 100කට 50කට වඩා වැඩි වෙන මොකද අර චිත්‍රපටියක් අපට පේනකොට අර රූපයක් අපට දැනෙනවා පේන්න තප්පරයකට අර කොටස් 52ක් අතර යනවනේ. ඒ වගේ එකක් මෙතන වෙන්නේ නිසා කොහොමද ලක්ෂ ගණන මන් දන්නේ නැහැ. කොහොමද 50කට වැඩි සංඛ්‍යාවක් තප්පරයකට වෙන්න ඕනේ මේ ක්ෂණ 17 කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක. මේ ආනන්ද හාමුදුරන්ට තේරුම් නැහැ කියොත් එක මේ Tamanta පැහැදිලි කරලා දෙන්නයි හදන්නේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන්ටත් මේක තේරුනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ තේරුණයි කියන්නේ. ඒක ඇත්ත කතාවක් වෙනක පස්සේ කතා කරමු. ඒතර ඒ තේරුම් නැති ගැඹුරු පටිච්චසමුප්පාදය තමයි සරලව කියලා දෙන්නේ. පාලි පාඨම මුකුත් ඕනේ නැහැ. එහෙමනම් මෙන්න මේ ක්ෂණ 17 එක කෑල්ලකට තමයි මොකද්ද කියන්නේ? භවය.
දැන් භව 17ක් තියෙනවා. ඒ එක කොටසකට භවයක්. හැබැයි අර භවය කියනවා මොකද්ද? ආත්මයකටත් භවය කියලා කියනවා. ඒ කියන්නේ උප්පත්තිය ඉඳලා මරණය දක්වා ඉඳලා ආය උප්පත්තියක් මරණයක් හදාගන්න එකට භවය කියලා කියනවා. එහෙනම් එතකොට මෙන්න මේ චිත්ත වීදියකටත් භවය කියලා කියනවා. එහෙනම් මේ භවය තුල මොකද්ද වෙන්නේ? උපත සහ මරණය සිද්ධ වෙන්නේ. මේ උපත සහ මරණය සිද්ධ වෙනකොට මේක සිද්ධ වෙන්නේ අන්න අරමුණක් ගන්නකොට. ඇහැට රූපයක් වැදුනා. මෙන්න මේ වදිනකොටම සිද්ධ වෙන එක තමයි අර චිත්ත වීදියේ පළවෙනි කෑල්ල හැදෙනවා. මොකද්ද? සිත කියන කෑල්ල හැදෙනවා. සිත කියන කෑල්ල හැදුනහම ඒ සිතේ තියෙනවා ලක්ෂණය. සිත තමයි ඇති වෙන මොහොතේම නැති වෙනවා. මොකද්ද වෙන්නේ? ඇති වෙන මොහොතේම නැති වෙනවා. හොඳට අහගන්න මේ. ඒ තියෙන ආයත් මතක් කරනවා මම. තියෙන දැනම සම්පූර්ණයෙන්ම බිඳුව කරගන්න. එහෙම නැත්නම් මේකයි තේරෙන්නේ නැහැ. අහපු එක නෙමෙයි මේ. හොඳේ? මේ අහපු එක නෙමෙයි. අලුත් එකක් අදහන. එතකොට මම මෙච්චර මේක සරල කරේ මම අර පහුගිය සතියේ නිකවරකේ බොහොම දුර ගමක ගිහිල්ලා මේක පැහැදිලි කරන්න යනකොට මම මෙච්චරම සරල කරේ. ඒ නිසා ඒ මිනිස්සුන්ට තේරෙනවා. ඒ නිසා තරන්ටත් මේක තහගම මේ සරල කරලා මේ කියලා දෙන්න හදන්නේ. එතකොට ඔන්න දැන් අර චිත්ත වීදියේ පළවෙනි කොටස මොකක්ද එහෙනම්? සිත. හොඳට අහගන්න. චිත්ත වීදියේ පළවෙනි කොටස සිත. එතකොට සිතේ තියෙනවා ලක්ෂණයක්. ඇති වුණ මොහොතේම නැති වෙනවා. හොඳට අහගන්න. මෙන්න මේ ඇති වුණ මොහොතේම නැති වුණාම මෙන්න මේ ක්‍රියාවලිය ඇති වුණ මොහොත නැති වෙනවයි කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රධාන කොටස් දෙකකට. මේ ඇති වෙනවට අපි කියනවා සමුදයයි කියලා. හරිද? නැති වෙනවට කියනවා නිරෝධයයි කියලා. අර වෙනද හවු කතාව නෙමෙයි මේ හොඳේ. එහෙනම් ඇති වෙනවට කියනවා සමුදය කියලා, නැති වෙනවට කියනවා නිරෝධය කියලා. මෙන්න මේ ඇති වෙනවා නැති වෙනවා කියන එක වෙන්නේ එකම ක්ෂණයක. හරිද? එතකොට ඇති වෙනවා නැති වෙනවා කියන එක වෙන්නේ කොහොමද? එකම ක්ෂණයක. එතකොට මෙන්න මේ ඇති වෙන එකට අපි කියනවා සමුදයයි කියලා. නැති වෙන එකට කියනවා නිරෝධයයි. එතකොට මෙන්න මේ ඇති වෙන ක්‍රියාවලියයි නැති වෙන ක්‍රියාවලියයි යමෙකුට අවබෝධ වුණොත් අන්න ඒකට කියනවා සත්‍ය අවබෝධය කියලා. සත්‍ය අවබෝධය. එහෙම නැත්නම් සත්‍ය ඥානය. මේක සත්‍ය ඥානය පහළ වෙන්නේ. එතකොට මේ සත්‍ය ඥානය සමුදය වෙන මොහොතේම නැති වෙනවා කියන අවබෝධයටපත් වුණු සත්‍ය ඥානය පහළ වෙනවා. මෙන්න මේ සත්‍ය ඥානය පහළ වෙන එකට තමයි දුක්ඛ සත්‍ය අවබෝධයි කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ පේන්නේ නේ හොඳේ. ඒ දුක්ඛ කියන වචනේ අවිද්‍යාවටයි මේ කියන්නේ. අර පේන සමරෙන් දුක හට ගැනීම එහෙම නෙමෙයි. එහෙනම් සමුදය වුණ මොහොතේම නිරෝධ වුණ බව අවබෝධය මොකද්ද? දුක්ඛ සත්‍ය අවබෝධය. මෙන්න මේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යය නිරෝධ සත්‍යයයි කියලා චතුරාර්ය සත්‍ය එකක් තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය මෙතන තමයි මේ තියෙන්නේ. එහෙනම් ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොටම හොඳට අහගන්න මේක. ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොටම ඒක සමුදය වුණ මොහොතේම නිරෝධ වුණ බව අවබෝධ වීම මොකද්ද? දුක්ඛ සත්‍යය. අන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙනකොට ඔහුට ඇති වෙනවා ප්‍රඥාව. ඔහුට වෙනවා ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාවන්තයා ඉන්නේ බුදු සාසනේ විතරයි. එතකොට දැන් මෙන්න මෙතනදී ඇති වුණ මොහොතේම නැති වුණ බව අවබෝධ කර ගැනීම තුලින් ඔහුට ඇතිවන සත්‍ය අවබෝධය දෙවෙනි අරමුණ එනකොට භාවිත කළොත් අන්න ඒකද අපි කියන මාර්ග සත්‍යයි කියන්නේ. හැබැයි දෙවෙනි අරමුණත් ඒක යූස් කරන්න ඕනේ. දෙවෙනි අරමුණ යූස් කරන්නේ නැත්නම් එයා ඒක මාර්ගයට වැටලා නැහැ. එහෙමනම් ඔන්න දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ ඔතෙන්ට කොතනද? අරමුණ ඇහැට රූපයක් දැක්කා
ඒක ඇති වුණ මොහොතේම නැති වුණ බව අවබෝධ වුණා. ඒ අවබෝධ වුණ එක දෙවෙනි අරමුණට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම ප්‍රැක්ටිස් කරන්න යමෙකුට හැකියාවක් ඇති වුණොත් අන්න ඔහුට කියන චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් මේ කොතනද මේ වෙන්නේ මේ? අර චිත්ත වීදියේ පළවෙනි කොටසේ මේක වෙන්නේ. හොඳයි? චිත්ත වීදියේ පළවෙනි කොටසේ මේක වෙන්නේ. එතකොට චිත්ත වීදියේ පළවෙනි ක්ෂණ 8 තුල තමයි මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. මෙන්න චිත්ත වීදියේ පළවෙනි ක්ෂණ 8 තුල මේ සත්‍ය අවබෝධය යමෙකුට ලැබුණොත් අන්න උන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයි. හොඳ තේරුම් ගන්න මේක බුදුදහම විකෘති කරපු තැන ඉන්දියානු බමුණු ඇවිල්ලා මේ විකෘති කරපු එක අද වෙනකම් ලැහිලා තියෙන්නේ. ඒකයි මේ පිරිසුදු කරන හදන මේක අමාරු තේරුම් ගන්න බෑ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේක අවබෝධ වුණොත් අන්නේ අවබෝධ වුණ කෙනා ඊට පස්සේ චිත්ත වීදියේ ඉතුරු කොටස් ටික හදන්නේ නෑ. අනේක අවබෝධයෙන් කරන්නේ. ඒ අවබෝධයෙන් කරන්නේ නැත්නම් මොකද්ද? ඇහැට රූපයක් දැකලා ඒ දැකපු රූපේ මොහොතේම අවසාන වුණ බව ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණොත් ඒ දැකපු රූප ගැන කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ, විග්‍රහ කරන්නේ නැහැ, විශ්ලේෂණය කරන්නේ නැහැ. ඒතකොට දැකපු රූප ගැන විශ්ලේෂණය කරන්නේ, විග්‍රහ කරන්නේ, විමර්ශනය කරන්නේ මෙන්න මේ ජවන් සිත් කියන හත තුල. කොතනද මේ ජවන් හත තුල තමයි මේක විශ්ලේෂණය කරන්නේ. ඒකට මේක එහෙනම් මේ චිත්ත වීදියක් කියලා කියන්නේ තප්පරයක් තුල සිය ගානක් සංඛ්‍යාව දන්නේ නැහැ මම. මේ කොහොම හරි එකට වැඩි සංඛ්‍යාවක් වෙනවා. එතකොට මේ එකට වැඩි සංඛ්‍යාවක් වන කාර්ය තමයි බුදුහාමුදුරුවෝ වෙනම කොටසක් බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ නැහැ. පටිසමුපාදයක නේද? මෙතන විතරමයි එන්නේ. එහෙනම් මෙන්න හැට රූපයක් දැක්කා. ඒ දැක්ක ඒ මොහොතේම සමුදය සහ නිරෝධය වෙලා ගියා. ඒ බව ඒක අවබෝධයෙන් ඉන්න එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. එතකොට නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕනේ? චතුරාර්ය සත්‍ය අවබෝධය කියලානේ කියන්නේ. දැන් අපි වන්දන වෙලාවට මම කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය වේවායි. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මේක. එන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම ඔහු මොකද කරන්නේ? අර ජවන් සිත් හදන්නේ. එහෙනම් මේ ජවන් සිත් වල තමයි විඥානය හැදෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදය හටගන්නේ මෙන්න මේ ජවන් සිත් වල ඉඳලා. තේරුණාද? එතකොට ජවන් සිත් වල ඉඳලා තමයි පටිච්ච සමුප්පාදය. එතකොට චිත්ත වීදියේ පටිච්ච සමුප්පාදය කියන්නේ මේ ජවන් සිත් විතරයි. පළවෙනි කොටස මොකක්ද එහෙනම්? චතුරාර්ය සත්‍ය. අන්න නිවන් දකින්න නම් අපි මොනවද දැනගන්න ඕනේ? චතුරාර්ය සත්‍යයයි පටිච්ච සමුප්පාදයයි. ඕන දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණ කෙනා මොකද කරන්නේ? පටිච්ච සමුප්පාදය හදන්නේ. එතකොට මේ ජවන් සිත් ටික හදන්නේ. ජවන් සිත් කීයක් තියෙනවද? 7යි. එතකොට මේ ටික අහගන්න කෙනාට මොකක්ද කියන්නේ? දැන් මේ ටික අහගෙන අවබෝධයට පත් වෙන කෙනාට දැන් සම්මුතිය අපි මොකද්ද බණහලා මොකද්ද වෙන්නේ? අනසෝතාපන්න. දැන් බණහපු කෙනා මොකද වෙන්නේ? සෝතාපන්නයි කියන්නේ මොකද්ද නම් මේ සෝතාපන්න කියලා අහගන්න මොකද්ද මේ මැරෙන්නේ නැති දැන් ඉපදෙන ක්‍රමය කොතනද කියන මේ ජවන් සිත් හැදුව විඥාණය හැදුවොත් ඉපදෙනවා. හරි සියුම් මේ කතාව නේද? ජවන් සිත් හැදුවොත් ඉපදෙනවා. ජවන් සිත් හැදුවේ නැත්නම් ඉපදෙන්නේ නැහැ. එතකොට ජවන් සිත් හදන එකට තමයි විඥානය හදනවා කියලා කියන්නේ. දැන් අතන මව්කුසක බලාගෙන ඉන්නවා මේ විඥානයක් වෙනකම්. කවුද ඉන්නේ? අර යුක්තාණුව. ඒ යුක්තාණුවට මෙතන මේ විඥානය හදලා ඒ හදන මොහොතක අපි මරුණත් මොකද වෙන්නේ? අන්න ඒ මරුණත් මේ පොඩිය යනකොට විඥාන උඩට යනවා. හැබැයි අපි හැම වෙලාවෙම මොකද කරන්නේ? දකින රූපයට, ඇහෙන ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට මේ විඥානය හදනවා. ඇහැට රූපයක් දැක්කා. හොඳට අහගන්න මේක. ඇහැට රූපයක් දැක්කා. ඒ දැකපු රූපෙට දේශසහගත සිතුවිල්ලක් හැදුනොත් විඥානය මොකද්ද? දේශසහගතයි. අන්න තිරසනෙක් හැදෙනවා. අන්න අපායට යන්න ඔන්න තිරසන් අපායට යන හරි പ്രേත භූත ආත්මයට යන කෙනෙක් හරි හැදුවා.
ඇහැට රූපයක් දැක්කා, රුවන්වැලිසෑය දැක්කා, බුදු පිළිමයක් දැක්කා, බෝධිය දැක්කා. අපට මහා පුණ්‍යාභි සංඛාරයක් හැදුනා. අන්න හැදුනා කවුද? විඥාණය. අන්න හැදුනා මිනිස්සේ දෙවියෙක්. ඒ වෙලාවට මැරුණොත් එයා කොහෙටද යන්නේ? අන්න අර මනුස්ස උප්පත්තියකට හරි දේව උප්පත්තියකට හරි යනවා. මේ මොහොතේ මේක වෙන්නේ. හොඳද? එතකොට එහෙමනම් දැන් මේ මොහොතේ තමයි දැන් මේ හදන්නේ. ඒක ආයෙත් මම කියනවා බුදුදහමේ පුනරුත්පත්ති නෑ. හැබැයි පුනර්භව කියන්නේ මෙන්න මේක හදන්නේ. මේ පුනර්භව කියන්නේ මෙන්න මේ භව හදනවා, මේ භව ටික. ජවන් භව ටික. එහෙමනම් මෙන්න මේ ජවන් වලින් චිත්ත වීදිය හැදුවොත් අන්නහු පුනර්භවය හදනවා. මොකේද? මිනිස්සෙකුට, දෙවියෙකුට, බල්ලෙකුට, ඌරෙකුට, මීයෙකුට ඒ වෙලාවට හැදෙන විඥානය අනුව තමයි හදාගන්නේ. එතන අපි කොච්චර පින් කරලා තිබ්බත්, පව් කරලා තිබ්බත් වැඩක් නෑ. වර්තමාන මොහොතේ හදන ජවන් චිත්තික අනුව තමයි අපිට උපත තියෙන්නේ. එහෙනම් උපත තියෙන්නේ මෙතන. එතකොට කවුරු හරි දැනෙන්නේ සෝතාපන්න කෙනා. හොඳට අහගන්න මේක. දැන් සෝතාපන්න කෙනා මෙන්න මේ කල්යාණ මිත්‍රාගෙන් මොකක්ද අහගන්නේ? කල්යාණ මිත්‍රාගෙන් අහගන්නේ මැරීමේ ඉපදීමේ ක්‍රමය අහගෙන ඉපදෙන්නේ නැති ක්‍රමය. දැන් ඉපදෙන්නේ නැති ක්‍රමය කොතනද හදාගන්නේ? මේ ජවන් සිත්තික, මේ විඥානය. හොඳට අහගන්න. දැන් ඔන්න යම් අයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. මොකක්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ? සමුදය නිරෝධය දැක්කා. මේ වෙන තැනක නෙවෙයි. මේ මොහොතේ. ඒකයි වර්තමාන නිවන මේ මොහොත කියන්නේ ඒකයි. මේ නිවන කියන්නේ මේ වර්තමාන මේ ප්‍රසන්ට් මූවමන්ට් එකේ විතරයි බුදුහාමුදුරන්ගේ දේ. නම් මේ ප්‍රසන්ට් මූවමන්ට් එකේ චිත්ත වීදිය ගැන විතරයි. හරි අමාරු මේක පැහැදිලි කරන්න. ඒක හරි කිය මේක කියලා දෙන්න අමාරු. ඒ නිසා තමයි දාරුචීරිය සෝතාපන්න වුණා විතරයි. අර සකු르දාගාමී නම් අපි දන්නේ නැහැ. දැන් මේ මම කතා කරන්නේ දාරුචීරිය පරම්පරාව දැන් සෝතාපන්න වෙන අයට. ඔන්න දැන් මේක තේරුණා. මොකක්ද තේරුනේ? ඇහැට රූපයක් ඝට්ටණය වුණාම සිතක් හැදෙනවා. ඒ සිත ඇති වුණ මොහොතේම නැති වෙනවා. ඇති වුණ මොහොතේම නැති වුණා නම් ඒක ගැන කල්පනා කරන්න දෙයක් නෑ එතන. එහෙමනම් කල්පනා කරන්න දෙයක් තියනවා නම් එයා ජවන් සිත් හදනවා. ජවන් සිත් හැදුනහම තියෙන ගැටලුව තමයි එතන උප්පත්තියක් හටගන්න. උප්පත්තියක් හටගන්න. එතන දැන් මෙතන භව කීයක් තියෙනවද? 7යි. එතකොට ජවන් සිත් 7 හැදුනොත් 8වෙනි භවයක් තියෙනවද නැද්ද? අන්න තියෙනවා. දැන් ඊගාවට උප්පත්තියක් හදනවා. දැන් ජවන් සිත් වලට පස්සේ 8වෙනි භවය හදා ගන්නවා. දැන් සෝතාපන්න කෙනා මොකද්ද කරන්නේ? මේක අවබෝධ කරගත්තාම නතේ බවං අත්තමං ආදියන්ති. 8වෙනි භවයක් කොහොමද නෑ මේ චිත්ත වේදී. අර මරණයෙන් පස්සේ උපත් හතක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට සෝතාපන්න කෙනා මේක අහගත්ත කෙනා එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ජවන් සිත් නවත්තන්න ඕනේ. එතකොට ඕක පොතේ තියෙන්නේ මේ අපායෙන් මිදෙනවා ආත්ම හතකේ රහත් වෙනවා කියන. අපායෙන් මිදෙන කතාවක් නෙමෙයි. මේ කිසිම උත්පත්තියකට යන්නේ නැහැ. ඔව් රහත් තමයි. දැන් මෙතන සෝතාපන්න ආය. ආයත් මතක් කරගන්න ඕනේ සෝතාපන්න කියන්නේ භෞතික කය නෙමෙයි. දැන් සෝතාපන්න කියන්නේ අර සිතුවිල්ල පිළිබඳ අවබෝධයකට ගත්තා. ඒක ඉවර වෙනකොට ඔහු 8වෙනි භවයක් ඒ ක්ෂණය හදාන්නේ ඒ භවය හදාන්නේ නැති නිසා. ඔහු ඒ චිත්ත වීදියට මොකද්ද වෙන්නේ? අන්න අරහත්. ඉපදෙන්නේ නැහැ. අරහත් කියන නමක් ඕනේ නැහැ. මොකද? එතකොට ආයෝකට බය වෙනවා. අන්න දැන් ඉපදෙන්නේ නැහැ. දැන් ඒ චිත්ත වීදියෙන් ඉවරයි. දැන් ඒකේ මොකද උනේ ආයක පිරුණුවම් පෑවා. ඒ කියන්නේ නිවන් දැක්කා. ඒක අපිටදී ඉවරයි. දැන් අය කතාවක් නැහැ. ආය අරමුණක් එනවා. ආය අලුත් එක්කෙනෙක් වෙයි. ඒකට බුදුදහමේ මේ අතනේ ඒ ඉපදිලා බණහලා සෝතාපන්න වෙලා එයා නිරෝධයේ ඉඳලා පිරුණුවම් පෑවා. ජවන් සිත් හැදියේ නැත්තම්. දැන් අදෝට මේ ආත්ම කතාවක් නැහැ බුදුදහමේ. තේරෙනවද මන් දන්නේ නැහැ. දැන් බුදුදහමේ පුජ්‍යලාත්මයක් නෙමෙයි. අර චිත්ත වීදියේ භවයක් ගැන විතරයි කතාව. ඊට පස්සේ ඊගාව අරමුණටත් මොකද කරන්න ඕනේ? ඒකත් ඒ සමුදය නිරෝධය කියලා දැනගෙන ඒකෙන් ජවන් සිත් අයින් කරනවා. ඊගාවේ කියනවා ඒකෙන් ජවන් සිත් අයින් කරනවා. මෙහෙම ජවන් සිත් අයින් කර
අපි අයින් කරන්නේ අපි අර චතුරාර්ය සත්‍ය අවබෝධ වුනම පටිසමුප්පාදේ හැදෙන්නේ. මෙන්න මේක අපි මේ විදිහට දවන්සිත අයින් කර අපට යම් කිසි කාල පරාසයක් ඉන්න පුළුවන් නම් එක චිත්ත වීදියක් දවන්සිත අයින් කරොත් නිරෝධය. එතකොට චිත්ත වීදි දෙකක අයින් කරනවා. අන්න නිරෝධ සමාපත්තිය. තුන්වෙනි එක නිරෝධ සමාපත්තිය, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක. දැන් අපි එනේන අරමුණට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න තාක්කල් අපි කොහෙද ඉන්නේ දැන්? ඔන්න නිරෝධ සමාපත්තිය දැන් අපි ඉන්නේ නිවනේ ඉන්නේ. ඔන්න දැන් නිරෝධ සමාපත්තිය මොකටද? නිවන් සුවය. අත්විඳින්න කෙනෙක් නැහැ. නමුත් පොතේ දෙන ඔන්න නිරාමිෂ සුඛය අත්විඳිනවා. ඒක ඒ බමුණු කතා. මේ සුඛය අත්විඳින්න කෙනෙක් නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් ජවන්සිත හදන්න නැතුව මෙන්න මේ දිග කාලයක් ඉන්න නිරෝධ සමාපත්තිය. එතකොට දැන් මේ ජවන්සිත වලට තමයි හැඟීම් දැනීම් ඔක්කොම තියෙන්නේ. බඩගිනි එන්නේ, টয়ලට් යන්න ඕනේ, මුත්‍රා කරන්න යන්න ඕනේ. රාගක හැඟීම්, දේශාග හැඟීම් ඔක්කොම තියෙන්නේ කාටද? ඒතර ජවන්සිත නැත්තම් එයාට බඩගිනිත් නැහැ, මුත්‍රා කරන්නත් නැහැ, වැසිකිලි යන්නත් නැහැ, කෑම ඕනෙත් නැහැ, දීම ඕනෙත් නැහැ, අඳින්න ඕනේ මොකක්වත් නැහැ. අන්න එහෙම අපිට යම් කිසි කාලයක් ඉන්න පුළුවන් නම් එක ආහාර වේලක් අරගෙන ඔන්න අපි පැය භාගයක් හිටියා, පැය දෙකක් හිටියා, පැය තුනක් හිටියා, හතරක් හිටියා, පහක් හිටියා, දවසක් හිටියා, දවස් දෙකක් හිටියා, තුනක් හිටියා. ඒක දිගටම මෙයාට නිරෝධයම ඉන්නවා. මෙයාට කෑම ඕනෙත් නැහැ, බීම ඕනෙත් හෙල්ලෙන්න මොකක්වත් නැහැ. මෙන්න මෙවැනි ස්වභාවයකට පත්තලා ඉන්නකොට බොඩි එක හොබෝ කෙනෙක් වගේ. ඒකට විඥානයත් නිරුද්ධයි. බොඩි එක හෙලවන්නේ විඥාණයෙන් විතරයි. එතකොට අර ශරීරයේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවල ටික සිද්ධ වෙනවා. හුස්ම ගන්න ටික ඒ ටික එහෙම වෙනවා. නැත්නම් මේ මැෂින් එක නවතිනවනේ. ඒවා අපි හිතලා කරනව නෙමෙයි. මෙන්න මෙහෙම කාද හරි දිගු කාලයක් ඉන්න පුළුවන් වෙලා අන්න මේක තමයි නිවන. එතකොට නිවන කියලා කියන්නේ මේ ජවන්සිත නැති කරන්නේ. මේක නැති කර ඉන්න මොහොතක කවුරු හරි මරුණොත් අන්න එතෙන්ට අපි කියනවා පිරිනිවන් පෑවයි කියලා. මේ පුජ්‍යලයක් නෙමෙයි පිරුණා, මේ බොඩි එක නෙමෙයි. මේ පිරුණම් පෑවේ කවුද? අර ජවන්සිත. එහෙනම් විඥානය තමයි පිරුණම් පාන්නේ. මේ බොඩි එක සම්බන්ධයක් නැහැ. දැන් ඒතර බොඩි එක මැරුණා. එහෙම නැතුව දැන් මෙන්න මෙයාට ප්‍රැක්ටිස් කර ඉඳලා ඔන්න සිතුවිල්ලක් ඇවිල්ලා මෙයා අවදි වෙනවා. අන්න නිරෝධ සමාපත්තියේ අවදි වෙනවා, නැගී සිටියා. ඒතර නිරෝධ සමාපත්තිය නැගී සිටියා වූද කියලා කියනවා සමහරු බණ. ඉතින් නිරෝධ සමාපත්තිය නැගී සිටියට පස්සේ කවුද? විඥානය. එතකොට විඥාන ගෝචර. අතන මොකද්ද? ප්‍රඥා ගෝචර. එතකොට නිරෝධ සමාපත්තියේ ඉන්නකොට විතරමයි ප්‍රඥා ගෝචර වෙන්නේ. එච්චරයි අවබෝධය. ආය සිතුවිල්ලක් ඇවිල්ලා නැගිට්ටොත් එයා විඥාන ගෝචර. මෙන්න මේ විඥානයේ සක්‍රියතාවයට බුදුහාමුදුරුවෝ ධම්ම නම පෘථග්ජනයි කියලා. යමෙක් විඥානයේ සක්‍රිය කරගෙන වැඩ කරනවා නම් එයා පෘථග්ජන. විඥානයේ සක්‍රිය කරන්නේ නැත්නම් අන්නේට ආර්ය කියලා වචනෙට බලන්න එපා. ආර්ය කියලා කියන්නේ විඥානයේ සක්‍රිය නැහැ කියන එක. විඥානයේ සක්‍රිය නැහැට පෘථග්ජනයි කියනවා. වෙන නිරුක්තියක් නැහැ. හැබැයි මේක යම් කිසි කෙනෙක් අහගත්තොත් දැන් පෘථග්ජන මට්ටමේ ඉඳලා මෙන්න මේක අහගන්න කෙනාට කියනවා මොකද්ද? ශ්‍රේතවත් ආර්ය ශ්‍රාවකයන් අහගෙන ඉන්නේ. අහගත්ත නැත්නම් අසෘතවත් පෘථග්ජන. හැබැයි අසෘතවත් පෘථග්ජනයයි ආර්ය ශ්‍රාවකයයි සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍යයි. දැන් විසාකා මහ උපාසිකාව මොකද උනේ? ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකේ. ආනන්ද හාමුදුරුවෝ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකේ. මේක අහගත්තා. දෙව්දත්තර අසෘතවත් පුතඥ. දැන් මෙයාට මේක පුහුණුවන ක්‍රමය දන්නේ නැහැ. හැබැයි දෙව්දත්තර මේක අහගත්තේ නැතුවට එයා වෙන කොහෙන් හරි අහගෙන තියනවා උඩින් යන ක්‍රමය. අර අජාසත් රජුරුවන්ගේ ඔඩොක්කොඩ හිටිය කෙනේ නෛවේසියක් දාගෙන. හැබැයි මේක අහගෙන නැහැ. ඔහු වෙන ක්‍රමයක් අහගෙන ධ්‍යාන අනුන්ගේ සිත් කියවන්න ඒව දාන්න. හැබැයි එච්චර දැනගත්ත කෙනා අපායට ගියා, නිරේත ගියා. හැබැයි මෙයා මොකද කරන්නේ? මෙයා නිරේත යන්නේ නැත්තේ ඇයි?
මෙයා මේක අහගෙන තියෙනවා. අහගෙන හැබැයි පුහුණු වෙන්නත් ඕන. දැන් විසාකා මහෝපාසිකාව සතවත් ආර්ය ශ්‍රාවිකාව. හැබැයි පුහුණු වෙන්නේ නැහැ. මේක අහගත්තා විවාහ වෙලා ඒ දරුවෝ වදනවා. බිම්බිසාර රජු මේක අහගත්තා මේක පුහුණු වෙන්නේ නැහැ රජකම් කරා. මහානාම සාක්‍ය මේක අහගත්තා පුහුණු වෙන්නේ නැහැ වෙළඳාම් කරයි. දැන් මේක අහගත්තට පස්සේ වෙන වැඩ කරන්න ඇයි හිතෙන්නේ නැත්තේ? එතන මේක හිතෙන්නේ නැති කතාව තමයි. අනන්ත සංසාරයක් දැන් Taman ආවයි කියලා පිළිගන්නවා බොහෝ වෙලාවට. අම්මා කෙනෙක් වෙලා හිටපු වාරවල දරුවන්ට කිරි දුන්න ප්‍රමාණය එකතු කරා නම් මහා සාගරයට වඩා වැඩි. එච්චර අහගත්ත කෙනා ආයෙත් මේ දරුවෝ හදා මේකේ මැරිලා මේ ආත්මේ දරුවා නිසා Tamange මේ සංසාර විමුක්තිය වහගන්නේ. මේක හරියට දන්න කෙනා තමයි පටිච්චසමුප්පාදය දන්නේ. ඒ කියන්නේ අර චිත්ත වීදි අහගත්ත පටිච්චසමුප්පාදේ හැදුනොත් උපතක් ලැබෙනවයි කියලා දන්නවනේ. හරියට මේ සෝතාපන්න කෙනාට පටිච්චසමුප්පාදේ හරියටම නිරවුල් නෑ. අහගෙන තිබ්බට දැන් සෝතාපන්නයි මේක අහගෙන තියෙනවා. පටිච්චසමුප්පාදේ නිරවුල් නෑ. නිරවුල් නැති නිසා තමයි ලෞකික වැඩ කර ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවට කියනවා අපෝ බුදුහාමුදුරුවෝ මට හරි සිම්පල් මට හරි සරලයි. මට පටිච්චසමුප්පාදේ තේරුණා. බුදුහාමුදුරුවෝ අංගයට තේරුන්නේ නෑ. ඔය කොච්චර කීවත් මං ඔහෙට ඔක තේරුම් නැති බව දන්න නිසා මානේවන් ආනන්ද එහෙම කියන්නවත් එපා. බුදුහාමුදුරුවෝ දන්නවා පටිච්චසමුප්පාදේ හරියට තේරුණා නම් එයාට බුද්ධ කියලා කෙනෙක් එයාට උපස්ථාන කර ඉන්නේ නැහැ. ඇයි ඒ? එයාට උපස්ථාන කරනකොට මොකද්ද මේ හැදෙන්නේ? ආය විඥානය හැදෙනවා. ආය දහම් භාණ්ඩාගාරික කොරයිද? දහම් භාණ්ඩාගාරික කරනවා කියන මොකද්ද? විඥානය හැදෙනවා. මේ සසරට නෙවැටෙන්නේ. මෙච්චර සෝතාපන්න වෙලා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන ආය මේව කර ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවානේ වක්කලි මේක මේ කුණු ශරීරයක්. මේක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට ඒක පෙරුම් නැති නිසානේ දැන් මේක ගියේ. සාරිපුත්ත හාමුදුරුවෝ මොකෝ කරේ? ඒකවල බුදුහාමුදුරුවෝත් එක්ක ඇවිල්ලා දහම් කරනවා සාකච්ඡා කරා අයින් වෙලා හිටියා. මෙතෙන් දෙන්නේ කාශ්‍යප හාමුදුරුවෝ කැලේටම ගියා. දැන් අවබෝධ පටිසමුප්පාදේ හරියටම දැන් අනිත් රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ගෙදර හිටියයි කියලා නෑ නේද? කොට්ටිත හාමුදුරුවෝ එහෙම ඇවිල්ලා ඒ සාකච්ඡාව කළා මොකක් හරි ඒක ගියා මිසක් ලොකු අතුරක් තිබ්බා කියලා නෑ. ආනන්ද හාමුදුරුවෝ තමයි ඔක කරේ. ඒක ආනන්ද හාමුදුරුවෝ පටිසමුප්පාදේ හරියට තේරෙලා නැති නිසා තමයි මේ රහස් කියන ස්වභාවයට පත් වෙන්නේ නැත්තේ. ඒ නිසා අද ලෝකෙ මිනිස්සුත් මොකද වෙලා කියන්නේ? සෝතාපන්නයි කිය නම් දහගෙන ඉන්නවා. හැබැයි මේ පටිසමුප්පාදේ දැරිලවත් දැකලවත් නැහැ. මේක මේ චිත්ත වීදියේක පටිසමුප්පාදයක් කියන එක දන්නේවත් නැහැ. මෞඛුසේ පටිසමුප්පාදය කතා කර ඉන්නේ. එහෙනම් Tamanට මේ බුදුහාමුදුරන්ගේ සත්‍ය පටිච්ච සමුප්පාදය මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය හරියට තේරුණා නම් Tamanට බිරිඳ ස්වාමියා දරුවා අම්මා තාත්තා ඥාතියා හිතවතා මුණුපුරා ගෙදර දොර වාහනය රස්සාව ඒවා අසුචි ගණයට වැටෙන්නේ. අසුචි අත ගන්න මොකද වෙන්නේ? ගඳ ගහනවා. එහෙනම් දැන් මේ දරුවෝ මුණුපුරෝ දැමියා වාහනය රස්සාව මොනවද මේවා? අත ගන්න ගඳ ගහන දේවල් පටිසමුප්පාදේ හැදෙන දේවල්. ඉතින් මම Tamanටත් කියන්නේ Taman ඔය ක්‍රමය අහගත්තට පටිච්ච සමුප්පාදේ හරියට ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි ප්‍රත්‍යක්ෂයි කරන වෙලාවට ආය නැගිටකට පස්සේ මොකද වෙන්නේ? ආය අර ලෝක වස්තු ටික තමයි ලොකු. අන්න ඒක තමයි පෘථග්ජන ස්වභාවය. දැන් ආර්ය ස්වභාවයේදී නිවන තමයි ලොකු. ආය සම්මුතිය කියන්නේ සිතිවිලි වලට එනවා. වෙන මොකක්වත් සම්මුතිය කියලා නැහැ. ආය සම්මුතියට ආවම ආය දරුවයි මුණුපුරයි ස්වාමියයි බිරිඳයි මුණුපුරයි යාන වාහනේ රැකී ආරක්ෂාව තමයි ලෝකෙ දෙන උතුම්ම වස්තු. ආය එතකොට නිවන කොහෙද යන්නේ? ආය නිවන අන්තිමට බල්ලට බතුත් දීලා තමයි නිවන මතක් වෙන්නේ.
එතකොට පටිච්චසමුප්පාදයේ ප්‍රත්‍යක්ෂ නැහැ. කොයි වෙලාවටද විඥානය සක්‍රිය වෙනකොට. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාවේ විඥානය මොකද වෙන්නේ? අර සත්‍ය අවබෝධය වහනවා. ඒක වෙන තැනක නෙමෙයි. මේ ඔක්කොම කතා කරන්නේ කොතනද? චිත්ත වීදියේක විතරයි. එතකොට චිත්ත වීදිය හටගන්නේ ශරීරයෙන් පිට. මේක තුල නෙමෙයි. එහෙනම් මේ ශරීරය නෙමෙයි ආර්ය වෙන්නේ සිතයි විඥානයයි. ඒක මේකයන් පිට. ඒ නිසා අපට මෙයා රහත්, මෙයා බුද්ධ, මෙයා සෝත එහෙම කියන්න පුජ්‍යලයක් නෑ. පුජ්‍යල දිට්ඨියකින් තොර වූ ශක්තියක් තමයි නිවන කියලා පටිසමුපාදයේ සිතයි චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද එහෙනම්? ශරීරයෙන් පිට තියෙන ශක්තියක් චතුරාර්ය සත්‍ය කියන්නේ. පටිසමුපාදයේ කියන්නේ ශරීරයෙන් පිට තියෙන ශක්තිය. එහෙනම් චතුරාර්ය සත්‍යයයි පටිසමුපාදයයි කියන්නේ සිතයි විඥානයයි ශක්ති දෙක. ඉතින් මේ ශක්තිය දෙකම තියෙන ශරීරයෙන් පිට නිසා මේ භෞතික කය බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? වක්කලී මේක කුණු කයක් කියලා කිව්වේ. ආයේ ඒ කුණු කයට බුදුහාමුදුරුවෝ පිරුවන් කරාට පස්සේ කියන්නේ මේක වස්න කයක් කියලා. ඒ කුණු කයම තමයි බුදුහාමුදුරුවෝ හැමදාම කියන්නේ මේක කුණු කයක් කියලා. වක්කලීට ජීවත් වෙලා ඉන්නකොට කුණු කයක් කිව්වනම් පිරුවන් කරාට පස්සේ කියනවාද මේක මේ චෛත්‍ය හදන්න මේක එහෙම කියනද බුදුහාමුදුරුවෝ? ඒ මිනිස්සු හදාගත්ත දේවල් නිසා බුදුහාමුදුරුවෝ කියපද බුදුහාමුදුරුවෝ හැමදාම දැක්කේ මේ කය කුණු කයක්මයි මේක නිර්ණයකක්මයි. වක්කලයකට වක්කලේ මේක නෙමෙයි. දකින්න මේ අවබෝධය. හැබැයි අද මිනිස්සු මොකද කියන්නේ? අවබෝධය නැහැ. අවබෝධය නැතුව මෙන්න මේ භෞතික කයේ ආර්යෝ ඉන්නවයි කියලා හිතාගෙන අපි සෝතාපන්නයි, අපි සකෘදාගාමී, අපි අනාගාමී, අපි ආර්ය කියලා නම් ගහගෙන ඉන්නවා. ආය අපි ඉපදෙන්නේ නැහැ. අරමුණෙන් අරමුණට ඉපදෙන්නේ. චිත්ත වීදියෙන් චිත්ත වීදියට ඉපදෙන්නේ. අපි ඉපදෙන්නේ නැහැ කියලා එහෙම දිගට යන චිත්ත වීදියක් නැහැ. අන්න සාති භික්ෂුව මොකද්ද හිටියේ? සාති භික්ෂුව හිටියේ ඔන්න ඔය භවයෙන් භවයට යන එක් පටිච්ච සමුප්පාදයක්, එක් චිත්ත වීදියක් තියෙනවා කියලා තමයි සාති භික්ෂුව කියාගෙන ඒ නිසා සාති කණ්ඩල බුදුහාමුදුරුවෝ කරනවා. සාතියේ කතාව කියන්නේ එපා මන්න එකම චිත්ත වීදියක් ගැන කතාවක් නැහැ. එකම ආත්මයක් ගැන කතාවක් නැහැ. මම ශ්‍රේණියෙන් ශ්‍රේණියක මොහොතින් මොහොතට ඇතිලා නැතිලා යන භව චක්‍රයක් ගැන කතා කරන්නේ. ආත්මෙන් ආත්මයට යන ආත්මවාදයක් ගැන මම කතා කරන්නේ නැහැ. අන්න බුදුදහම ආත්මවාදයෙන් තොරවීම සහ පුනරුත්පත්තියෙන් තොරවීම. ඒ නිසා බුදුදහමේ සම්පූර්ණම කේන්ද්‍රීය සාධකය වෙන්නේ චිත්ත වීදියේක පටිච්චසමුප්පාදයක්. මෙන්න මේ සත්‍ය අවබෝධයට පත් වුණ කෙනෙක් මේ ආත්මයේදී ජවන් සිත්තික නැති කරලා විඥාන නිරෝධ කරලා සංඛාර කියන්නේ කොතෙන් තමයි? සලආයතන කියන්නේ කොතෙන් තමයි? ලෝකය කියන්නේ කොතෙන් තමයි? සංඥා කියන්නේ කොතෙන් තමයි? අන්න මේක දැනගෙන සංඥා නිරෝධයි, ලෝක නිරෝධයි, විඥාන නිරෝධය. අන්න විඥාන නිරෝධා නිබ්බානං එහෙනම් එතකොට යමෙක් ආර්ය භාවය පදනම් කරගෙන පරිනිර්වාණයට පත් වෙනවා කියලා කියන්නේ සිතේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ජවන් සිත් හදන්න නැතුව විඥාන නිරෝධ කිරීමේ වැඩපිළිවෙල විතරමයි. මෙන්න මේකනේ Tamanට හරියට අවබෝධ වුණොත් අන්න අර විඥාන නිරෝධ කිරීමේ වැඩපිළිවෙලට අපි කියනවා මොකද්ද? චිත්ත භාවනාව. හේවත් බුදුහාමුදුරන්ගේ සත්‍ය වූ නිරෝධ ගාමිනී පටිපදාව. අද මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ මේ විඥාණය එක එක මට්ටම් වලට පත් කරන්න කීවයි කියලා ධ්‍යාන ලබනවා. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන. එහෙම බුදුදහම නෙමෙයි. ඒ ඕනෑම ධ්‍යානයක් විඥාණය සහිතයි. නිරෝධය විතරමයි විඥාන රහිත වෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ කොතනක හරි කර්මස්ථාන වඩන්න කියලා කියනවා නම් ඒක බුදුදහම නොවන බවට අරිය පරේෂණ සූත්‍රයේදී ආලාර කාලා මුද්දකාරාමලාගෙන් ඒ දහමත් ඒ ගුරුවරු කල කිරීමෙන් අතහැරියයි කියලා තියෙද්දි අද බොහෝ අය මේ ධ්‍යාන භාවනාවල් උගන්වලා අර බුදුදහම වෙනුවට
ජෛන ධර්මයේ තිබුණ ධ්‍යාන වර්ණා කරමින් ත්‍රිවිද්‍යා වර්ණා කරමින් ඒ ධම බුදු දහමයයි අනුගමනය කරවීමට මිනිසුන් මෙහෙයවීම තමයි ආර්ය උපවාදය කියලා කියන්නේ. ඒ නිසා අද හුඟක් අය ආර්ය උපවාදයට ලක් වෙලා මෙන්න මේ සියුම් වූ කාරණාව මගහරිමින් නිරෝධය වෙනුවට නිවන වෙනුවට සසරෙහි ජීවත් වීමට උත්සාහ කරන කාරණා මේක අවබෝධ වුණොත් අන්න සසරෙන් මිදෙමිදී නිවන ස්පර්ශ කරමින් මරණාසන්න මොහොත දැන් කියලා හිතාගෙන ඒ පුහුණුව කරොත් ඒ මොහොතක මරුණොත් අන්න ඒ මොහොතට අපි උඩ කියනවා පරිනිර්වාණයටපත් වුණා කියලා. එසේ තත්ත්වයකටපත් වීමට අසුවා වූ මේ මඟ පෙන්වීම හේතු වාසනා වේවා.